හරි ළමයි අපි දැන් ඊළඟට මාතෘකාව ගමු පාරිභෝගික ආරක්ෂණය. මේකත් තියෙන්නේ තුන්වෙනි පරිච්ඡේදයේ කියන්නේ තුන්වෙනි පාඩමට අදාළව තියෙන්නේ රාජ්‍ය සහ ව්‍යාපාර ඊළඟ තමයි පාරිභෝගික ආරක්ෂණය ගැන කරුණු තියෙන්නේ. ඉතින් මේකත් ගොඩාක්ම ප්‍රශ්න අහන තැනක් ඉලෙල් වලදී පාරිභෝගික ආරක්ෂණය සම්බන්ධව ඊට අදාළ අනපනත් මොනවාද අර්ථ දැක්වීම ඒ වගේම ඒ වගේ වැදගත්කම් ඒ වගේම තමා මේකෙත් ගොඩාක්ම ප්‍රශ්න අහලා තියෙනවා සහ දැනගත යුතු සහ මේකේ යම්කිසි ගැඹුරුතාවයක් තියෙනවා මේ අනිත් පාඩම් වලට වඩා අවධානයෙන් අහගෙන ඉන්න ඕනේ. ඉතින් පළවෙනි එක ගත්තොත් පාරිභෝගික ආරක්ෂණයේ අර්ථ දක්වනවා මම. ඊට පස්සේ මේ පාරිභෝගික ආරක්ෂණයේ අවශ්‍යතාවය හඳුන්වනවා. ඊට පස්සේ පාරිභෝගික ආරක්ෂණයේ ඇති වැදගත්කම හඳුන්වනවා. ඊට පස්සේ පාරිභෝගික ආරක්ෂණය සඳහා රජය මගින් ගත හැකි ක්‍රියාමාර්ග ඊට පස්සේ පාරිභෝගිකයාට තම ආරක්ෂාව සලසා ගැනීමට විවෘතව ඇති ක්‍රියාමාර්ග මොනවද? ඊට පස්සේ පාරිභෝගික අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර නිර්ණායක පිළිබඳ මම කතා කරනවා. ඊට පස්සේ පාරිභෝගික වගකීම් පිළිබඳව මම කතා කරනවා. ඊට පස්සේ ගත්තොත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී සංයුතිය ගැන කතා කරනවා. ඊට පස්සේ පාරිභෝගික කටයුතු පිළිබඳ සභාව පිළිබඳ කතා කරනවා. ඊට පස්සේ ගත්තොත් මේ ප්‍රමිත ආයතන පිළිබඳ විවිධ ප්‍රමිතකරණය ඊට පස්සේ ප්‍රමිත සහ ප්‍රමිත වර්ග පිළිබඳ සහ ඒ වගේ මොනවද සම්බන්ධ ප්‍රමිත නිකුත්කාන පිළිබඳ මම කතා කරනවා. ඉතින් මේ පාඩමටත් ඉදනවා කියන වගේ මගේ සීරියස් එකේදී කරපු වෙලාව මම ටියුට්ස් දුන්නේ නැහැ. මොකද හේතුව ළමයිට මම කියන්නේ ග්‍රහණය කරගෙන ලියා ගන්න සැලැස්සුවා. මොකද ඒතර උමනාවක් තියෙන ළමයි විතරක් තමන්ගේ දැනුම ලබා ගන්නවා. මොකද හෑන්ඩ් අවුට් තිබුණාම වෙන්නේ උමනාවක් තියෙන ළමයි වුණත් කම්මැලි වෙනවා. හෑන්ඩ් අවුට් එක print out එකක් දාලා පස්සේ තියා ගන්නවා. එහෙම නෑ. දැන් ඔකට එක වතාවක් හරි මේක බලන ගමන් ලියා ගත්තොත් එක වතාවක් හරි ඔයාලට මතක හිටිනවා කරලා තියෙනවා කියලා අවබෝධය එනවා. හරි ඊට පස්සේ ගත්තොත් පාරිභෝගික ආරක්ෂණ අර්ථ දැක්වුවොත් මුලින්ම ගත්ත පාරිභෝගික දිනයේ තියෙන මාර්තු 15. හරි ඒක ගොඩාක් MCQ වල අහන්න පුළුවන් පාරිභෝගික දිනය කවදද කියලා. පාරිභෝගික දිනය තමයි මාර්තු 15. පාරිභෝගික ආරක්ෂණයේ අර්ථ දැක්වුවොත් පාරිභෝගිකයා ගෙවන මුදලට සරිලන තෘප්තියක් ලබා දීම සාධික කිරීම පිණිස සලසා ඇති නීතිමය ආවරණය තමයි පාරිභෝගික ආරක්ෂණය කියන්නේ. පාරිභෝගික ආරක්ෂණයේ අර්ථ දැක්වුවොත් පාරිභෝගිකයා ගෙවන මුදලට සරිලන තෘප්තියක් ලබා දීම සාධික කිරීම පිණිස සලසා ඇති නීතිමය ආවරණය තමයි පාරිභෝගික ආරක්ෂණය කියලා කියන්නේ. හරි ඒක නෝට් ඩවුන් කරගන්න පුළුවන්. පාරිභෝගික ආරක්ෂණයේ අර්ථ දක්වන්න කියලා ප්‍රශ්නයක් આવොත් ලියන්න පුළුවන්. පාරිභෝගිකයා ගෙවන මුදල සරිලන තෘප්තියක් ලබා දීම සාධික කිරීම පිණිස සලසා ඇති නීතිමය ආවරණය තමයි පාරිභෝගික ආරක්ෂණය කියලා කියන්නේ. ඉතින් මම හිතන්නේ පාරිභෝගික ආරක්ෂණය කියන අර්ථ දැක්වීම තේරෙනවා ඇති කියන ගෙවන මුදල සරිලන තෘප්තියක් ලබා දීම සඳහා අපි ඊට පස්සේ යමු පාරිභෝගික ආරක්ෂණයේ අවශ්‍යතාවයන් මොනවද? ඇයි මේ පාරිභෝගික ආරක්ෂණයක් අවශ්‍ය වෙන්නේ? ඊට ප්‍රධානම හේතුව තමයි මේ ව්‍යාපාරවල දියුණුවක් සහ කාර්මික විප්ලවයත් සහ ව්‍යාපාරවල සංකීර්ණභාවයත් වැඩි වීම සඳහා ව්‍යාපාරයේ තම ධනෙ උපරිම ධනෙ නෙමෙයි ව්‍යාපාරයේ තම ලාභය උපරිම කර ගැනීම සඳහා පාරිභෝගිකයාගේ සිතුම් පැතුම් වලට පිටින් ගිහිල්ලා කටයුතු කරනවා. ඉතින් ඒකින්ද පාරිභෝගිකයාට ආරක්ෂණය වීම වැදගත් වෙනවා. ඊට පස්සේ පළවෙනි එක තමයි පාරිභෝගික ආරක්ෂණ අවශ්‍යතාව විදිහට ගත්තොත් මීට බලපෑම් හේතු කීපයක් දෙනවා. වෙළඳපොළ සංකීර්ණ වීම ඊට පස්සේ ව්‍යාපාරයේ තරංකාරීත්වය වැඩි වෙනවා. තරංකාරීත්වය වැඩි වුණාම මිනිස්සු බාල බණ්ඩ නැතොත් වැරදි ප්‍රචාරණය මගින් අක්‍රමිකතා සිදු කරන්න පුළුවන්. ඊට පස්සේ නිදහස් වෙළඳපොළ මගින් නිදහස් වෙළඳපොළ නිසා පාරිභෝගික ආරක්ෂණ ගෝලීයකරණය විවිධ රටවලින් ගෝලීය වශයෙන් දේශීය රටවල් වෙන නිෂ්පාදන පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද ඒ වගේ අමුද්‍රව්‍ය දැන් විවිධ රටේ ප්‍රොඩක්ට් එක ලංකාවට එද්දී ඒ වගේ සංයුක්ත පිළිබඳව අපි දන්නේ නැහැ. ඒ වගේ හින්දාත් ආරක්ෂා වෙන්න ඕනේ. ඒ වගේ තාක්ෂණික සංවාදයෙන් රටවල ආර්ථික ක්‍රම වෙනස් වීම නිසා මේ පාරිභෝගික ආරක්ෂණය අවශ්‍ය වෙනවා. ඊට පස්සේ පාරිභෝගික ආරක්ෂණ නීති සහ පාරිභෝගික ආරක්ෂණ ආයතනයේ අක්‍රමණ්‍ය පැවතීම නිසා රාජ්‍ය සේවා පෞද්ගලීකරණය වීම නිසා වෙළඳපොළේදී පාරිභෝගිකයා නැනවත්න කටයුතු නොකිරීම නිසා මේ පාරිභෝගික ආරක්ෂණ අවශ්‍ය වෙනවා. අන්තිම එක තමයි ශක්තිමත් පාරිභෝගික සංවිධාන නොමැති වීම නිසා මේ පාරිභෝගික ආරක්ෂණය
අවශ්‍ය වෙනවා. ඉතින් ඒ විදිහට ගත්තොත් ඒ විදිහ තමයි මේ පාරිභෝගික ආරක්ෂණය ඒ අවශ්‍යතාව තමයි මම කතා කරේ. වෙළඳපොළ සංකීර්ණ වීම, ව්‍යාපාර තරංකාරීත්වය වැඩි වීම, නිදහස් වෙළඳපොළ, ඊට පස්සේ ගෝලීයකරණය, තාක්ෂණය වර්ධනය, රටවල් ක්‍රමිකතා වෙනස්, ආර්ථික ක්‍රම වෙනස් වීම, පාරිභෝගික ආරක්ෂණ සහ නීති සහ පාරිභෝගික ආරක්ෂණ පනත් අක්‍රමණය පැවතීම සහ රාජ්‍ය සේවා පෞද්ගලික කිරීම, වෙළඳපොළ ඇති පාරිභෝගික නැනවත් කටයුතු නොකිරීම, ශක්තිමත් පාරිභෝගික සංවිධාන නොමැති වීම නිසා පාරිභෝගික අවශ්‍යතා ඇති වෙනවා. ඊට පස්සේ ගත්තොත් ඉන්නේ පාරිභෝගික අවශ්‍යතාවයෙන් ඇති වැදගත්කම ස්වරූප දෙකකින් කතා කරන්න පුළුවන්. ව්‍යාපාරිකයන්ගේ පැත්තෙන් ගන්න පුළුවන්, අනිත් පැත්තෙන් පාරිභෝගිකයා පැත්තෙන් ගන්න පුළුවන්. මොනවද මේ වැදගත්කම කියලා පළවෙනි එක විදිහට ගන්න පුළුවන්. පාරිභෝගිකයා පැත්තෙන් ගත්තොත් පාරිභෝගිකයා ගෙවන මුදල සරණ වටිනාකමක් ලබා දීම, භාණ්ඩ පාරිභෝජන කියන අවස්ථාව ලබා දීම. තමන් ගෙවන මුදල් සරණ වටිනාකමක් ලැබෙනවා. බොරු ප්‍රචාරයෙන් තොරව තමන් ගෙවන මුදල් සරණ වටිනාකමක් ලැබෙනවා. අනිත් එක තමයි වෙළඳපොළ විෂමාචාරයට එරෙහිව නීතිමය ආවරණය ලබා ගත හැකි වීම. ඒ කියන්නේ වෙළඳපොළ විෂමාචාරයක් වුණොත් ඒවට නීතිමය ආවරණයක් හම්බ වෙනවා. අනිත් එක තමයි පාරිභෝගික සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම. හරි. ඒකත් ගන්න පුළුවන්. පාරිභෝගික අධ්‍යාපනය ඉහළ නැංවීම, ඉහළ යාම ඒකත් ගන්න පුළුවන්. පස්සේ ගුණාත්මක භාණ්ඩ හා සේවා සාධාරණ මිලට භාණ්ඩ ලබා දීමත් ගන්න පුළුවන්. අපිට පාරිභෝගිකයාගේට ඇති වැදගත්කම මේ පාරිභෝගික ආරක්ෂණය නිසා. හරි. ඊට පස්සේ ව්‍යාපාරිකයන් පැත්තෙන් ගත්තොත් ව්‍යාපාරිකයන්ට පුළුවන් සියලු පිළිවෙතුන් වැඩි කිරීම තුලින් ලාභය වැඩි කරන්න, සාධාරණ භාණ්ඩ සැපීම තුලින් පිළිවෙතුම සහ කීර්තිනාමය වැඩි වෙනවා. ඉතින් ඒ තුලින් පුළුවන් ව්‍යාපාරයේ පිළිවෙතුම් වැඩි කිරීම, පාරිභෝගික තෘප්තිමත් ඉහළ නැංවීම, ඒවත් ගන්න පුළුවන් මේ මොනවද ව්‍යාපාරිකයට ඇති වැදගත්කම විදියට. ඊට පස්සේ පාරිභෝගික සම්බන්ධතාව වර්ධනය කිරීම, ඊට පස්සේ ගුණාත්මක යුතු භාණ්ඩ හා සේවා සැපීම නිසා පාරිභෝගිකයා විශ්වාසය වැඩි කරගන්න පුළුවන්. ඉතින් ඒව තමයි මම කරුණු ලියා ගන්න පුළුවන් කට්ටියට. මොනවද මේ ව්‍යාපාර මොනවද මේ පාරිභෝගික ආරක්ෂණය තුලින් ව්‍යාපාරිකයන් ඇති වැදගත්කම පැත්ත මම කතා කරේ. පාරිභෝගිකයට ඇති වැදගත්කම් පැත්ත මම කතා කරා. ඊළඟට මම කතා කරේ ව්‍යාපාරිකයට ඇති වැදගත්කම් පාරිභෝගික ආරක්ෂණය තුලින්. හරි. ඊට පස්සේ ගත්තින් පාරිභෝගිකය ආරක්ෂා කර ගැනීම සඳහා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවද විදිහට ගත්තොත් රජය මොනවද ගත්තේ මේ ඩිසිෂන්ස් මොනවද ගත්තේ මේ පාරිභෝගිකය ආරක්ෂා කර ගැනීම සඳහා. රජය විසින් අරගෙන තියෙනවා මේ ශක්තිමත් පාරිභෝගික ආරක්ෂණ නීති රීති හඳුන්වලා දීලා තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනත, ඊට පස්සේ ශ්‍රී ලංකා ප්‍රමිත ආයතන පනත, ඊට පස්සේ මිනුම් ඒකක ප්‍රමිත හා සේවා පනත, ඊට පස්සේ විලවුම් හා උපකරණ ඖෂධ පනත, ඊට පස්සේ ආහාර පනත, ඊට පස්සේ ජාතික පරිසර පනත වගේ පනත් මගින් ශක්තිමත් පාරිභෝගික ආරක්ෂණ අනපනත් හඳුන්වා දීම මගින් රජය විසින් ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා මේ පාරිභෝගික ආරක්ෂණය සඳහා. ඊට පස්සේ බල සම්පත් පරිභෝජනය කිරීම, ආනයන පිහිටවීම, ඊට පස්සේ ගත්තොත් ඒ වගේ ප්‍රමිත ආයතනය මගින් නියාමනය කරනවා ඒ ප්‍රමිතය අදාළව භාණ්ඩ තියෙනවද නැද්ද, ඒ ප්‍රමිතය අඛණ්ඩව පවත්වාගෙන යනවද පිළිබඳව ප්‍රමිත ආයතන වගේ මධ්‍යම පරිසර අධිකාරියෙන් මේ පරිසර වෙන බලපෑම සහ පාරිභෝගිකයාට වෙන බලපෑම පිළිබඳව කටයුතු කරනවා. ඊට පස්සේ වෙළඳපොළ පදනම් කරගත් පාරිභෝගික ආරක්ෂණ වැඩපිළිවෙලක් දියත් කරලා තියෙනවා. කියන්නේ ගුණාත්මක තීරණ ප්‍රමිත නියම කිරීම සහ උපරිම සිල්වන මිඩාවම සිල්වන පාලන ක්‍රම මගින් මේ වෙළඳපොළ පදනම් කරගත් පාරිභෝගික ආරක්ෂණ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරලා තියෙනවා. ඊට පස්සේ පාරිභෝගික සංවිධානය පිහිටවීමට අනුබල දීලා තියෙනවා රජය විසින්. ඊට පස්සේ පාරිභෝගික අධ්‍යාපනය නගා සිටීම නිසා පාරිභෝගිකයන්ට තොරතුරු සපයනවා වෙළඳපොළ තුල තියෙන. ඊට පස්සේ වෙළඳපොළට සැපයුම් කරුවෙක් ලෙස මැදිහත් වෙනවා. උදාහරණයක් විදිහට අධික ලෙස භාණ්ඩ ඉහළයේදී රජය තුල තියෙන සංචිත භාවිතා කරලා උදාහරණයක් විදිහට වෙළඳපොළේ සහල් මිල අධික ලෙස ඉහළ යද්දී රජය තුල රජයේ මිල දී ගැනීම තුලින් වෙළඳපොළට නිකුත් කිරීමෙන් ඒ සහල් රජයේ පවතින වෙළඳපොළේ මිල මට්ටම් පාලනය කිරීම රජය සිදු කරනවා. ඒ ටික තමයි ගන්න පුළුවන්. රජයේ විසින් මොනවද මේ කරන්නේ ඇති ක්‍රියාමාර්ග පාරිභෝගික ආරක්ෂණය සඳහා උදෙසා අරගෙන තියෙන. හරි. ඊට පස්සේ පාරිභෝගික ආරක්ෂණය සඳහා ව්‍යාපාර ආයතන අනුබල
අනුගමනය කළ හැකි ක්‍රියාමාර්ග මොනවද මේ පාරිභෝගික ආරක්ෂණය සඳහා ව්‍යාපාර වලට අනුගමනය කළ හැකි ක්‍රියාමාර්ග ප්‍රධාන වශයෙන් ගන්න පුළුවන් ව්‍යාපාරයේ ආචාර ධර්ම සංග්‍රහයක් ස්ථාපිත කරලා සහ ඒ අනුගමනය කිරීම ව්‍යාපාරයේ මොනවද මේ ethical concept එකක් ethical code of ethics එකක් හදලා ඒකට අනුගත වෙලා ව්‍යාපාර කටයුතු කරගෙන යන්න පුළුවන් ඒක විදිහට ගන්න පුළුවන් ඊට පස්සේ පාරිභෝගික සේවා ආරක්ෂණ සහ ආනයන සඳහා විශේෂ දෙපාර්තමේන්තු වල අදහස් ගන්න පුළුවන් සහ ඒ වගේ අදාළ නීතිමය කටයුතු සහ උපදෙස් ගන්න පුළුවන් ඊට පස්සේ පාරිභෝගිකයන් ප්‍රතිචාර ලබා ගන්න පුළුවන් මොනවද කමෙන්ට්ස් එකෙන් ෆීඩ්බැක්ස් ගන්න පුළුවන් ඊට පස්සේ ආයතනය තුල වගවීම කියන්නේ accountability එක ඇති කරන්න පුළුවන් ඊට පස්සේ ආයතනය තුල විනිවිදභාවය කියන්නේ transparency එක ඇති කරන්න පුළුවන් අනිත් එක තමයි ගුණාත්මක වෙළඳාම යන තත්ත්ව කටයුතු කරන්න පුළුවන් ඒ වගේව තමයි පාරිභෝගික ආරක්ෂණය සඳහා ව්‍යාපාර ආයතන අනුගමනය කළ හැකි ක්‍රියාමාර්ග විදිහට ගත්තොත් ගන්න පුළුවන් මම කියනවා මේක වේගය වැඩි නම් කටට පුළුවන් නැවත අහන්න මේක අහගෙන දෙක තුන් වතාවක් අහගන්න පුළුවන් ඉතින් මේක ට්‍රැක් එක ස්ලෝ කරලා අහන්නත් පුළුවන් ඒ වගේ ෆැසිලිටිස් තියෙනවා YouTube එකේ ඉතින් ඒවත් පාවිච්චි කරලා දැනුම ලබා ගන්න කියලා හිතනවා ඊට පස්සේ පාරිභෝගිකයා තම ආරක්ෂාව සලසා ගැනීමට විවෘත ඇති ක්‍රියාමාර්ග ගත්තොත් පාරිභෝගිකයා කොහොමද තම ආරක්ෂාව සලසා ගන්නෙ උදාහරණයක් විදිහට ISO සහ SLS ප්‍රමිත ලබාගෙන ඇති භාණ්ඩ සේවා මිලදී ගැනීම ඊට පස්සේ ලේබල් පරික්ෂා කරගෙන කියන්නේ ලේබල් එක බලලා මේකේ කල්ලිකුත් වෙන දිනේ කොහොමද මේ වගේ අමුද්‍රව්‍ය පිළිබඳ දැනුමක් තියෙනවා නම් ඒව භාවිතා කරලා ගන්න පුළුවන් ප්‍රකට සන්නාම වෙළඳ ලකුණු භාවිතා කිරීමට පෙළඹීම මොකද ප්‍රකට සන්නාම තුලින් ඒවා තමන්ගේ ස්ටෑන්ඩඩ් ඒ කියන්නේ ප්‍රමිතිය දිගටම කළමනාකරණය කරගැනීමේ කියලා විශ්වාසයක් තියෙනවා. ඒ විශ්වාසයෙන් මත ප්‍රකට සන්නාම හා වෙළඳ ලකුණු සහිත භාණ්ඩ මිලදී ගැනීම ගන්න පුළුවන්. ඊට පස්සේ විශ්වාසවන්ත වෙළඳ සැල් වලින් මිලදී ගැනීම තමා ප්‍රධාන වශයෙන් ගන්න පුළුවන්. මේ පාරිභෝගිකයාට තම ආරක්ෂාව සලසා ගැනීමට විවෘතව ඇති ක්‍රියාමාර්ග විදියට පාරිභෝගික සංවිධාන පීඨවා ගැනීම ඒවත් ගන්න පුළුවන් මේ මොනවද පාරිභෝගික කටයුතු ආරක්ෂා සලසා ගැනීම විවෘත ඇති ක්‍රියාමාර්ග විදියට. ඉතින් ඊළඟ එකට යමු අපි පාරිභෝගික අයිතිවාසිකම්. පාරිභෝගික අයිතිවාසිකම් විදියට ගත්තොත් මේවා ජාතික මෙන්ම ජාත්‍යන්තර නිර්වචනයක් තියෙනවා. අන්තර්ජාතික වශයෙන් පිළිගත් ඇති පාරිභෝගික අයිතිවාසිකම් ප්‍රකාශ කර ඇති පාර්ශ්වයන් විදිහට ගත්තොත් ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු ජනපති ජෝන් එෆ් විසින් කරන ලද පාරිභෝගික අයිතිවාසිකම් ප්‍රකාශ කරනවා ඊට පස්සේ පාරිභෝගික ජාත්‍යන්තරය විසින් කරගත්ත ඉදිරිපත් කර ලද ප්‍රකාශ තියෙනවා ඉතින් මම කලින් කිව්වා වගේ 1962 මාර්තු 15 තමයි මේ පාරිභෝගික දිනය කියලා ලෙස නම් කරලා තියෙන්නේ ඊට පස්සේ ජෝන් එෆ් කෙනෙඩි විසින් ප්‍රකාශ කර ඇති පාරිභෝගික අයිතිවාසිකම් හතර තමයි ආරක්ෂාව සලසා ගැනීමට ඇති අයිතිය. ඒ කියන්නේ ආරක්ෂාව සලසා ගැනීමට ඇති අයිතිය තමයි පළවෙනි ජෝන් එෆ් කෙනෙඩි විසින් කියලා තියෙන පාරිභෝගික අයිති හතරෙන් පළවෙනි එක. සෞඛ්‍ය ජීවිතයට හානි කරන භාණ්ඩ සේවා සැපයීම වෙළඳාමෙන් ආරක්ෂා වීමට ඇති අයිතිය තමයි මේකෙන් හඳුන්වන්නේ. ඊට පස්සේ දෙවෙනි එක විදිහට ගත්තොත් තොරතුරු දැන ගැනීමට ඇති අයිතිය. බංකෝ නොමගවන සුළු ප්‍රචාරයෙන් ආරක්ෂා වීම සහ නැවත් තෝරා ගැනීම සඳහා ඉපාලන සත්‍ය තොරතුරු ගැන දැන ගැනීමට ඇති අයිතිය තමයි මේ තොරතුරු දැන ගැනීමට ඇති අයිතිය. ඊට පස්සේ තෝරා ගැනීමට ඇති අයිතිය තමයි තරංකාරී මිල ගණන් යටතේ උසස් ප්‍රමිතියෙන් යුත් භාණ්ඩ සේවා තෝරා ගැනීමට ඇති අයිතිය. ඊට පස්සේ හතරවෙනි තමයි සමන් යොමු කරවා ගැනීමට ඇති අයිතිය. රාජ්‍ය මේකට රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනයේදී පාරිභෝගිකයන් අවශ්‍යතා සහ උදාහස් ප්‍රකාශ කිරීම හා ඒවා අනුකම් දීමක් ලබා ගැනීමට ඇති අයිතිය. තමා මේ ජෝන් එෆ් කෙනෙඩි විසින් හඳුන්වා දෙන පාරිභෝගික ආරක්ෂණ හතර. පස්සේ ආරක්ෂණ සලසා ගැනීමට ඇති අයිතිය, තොරතුරු දැන ගැනීමට ඇති අයිතිය, තෝරා ගැනීමට ඇති අයිතිය, ඊට පස්සේ සවන් යොමු කරවා ගැනීමට ඇති අයිතිය තමයි මේ හතර තමයි මම කිව්වේ ජෝන් එෆ් කෙනෙඩි විසින් හඳුන්වා දීලා තියෙන පාරිභෝගික අයිතිවාසිකම් හතර. ඊට පස්සේ ඊට අමතරව පාරිභෝගික ජාත්‍යන්තරයේ විසින් හඳුන්වා දීලා තියෙනවා හතරක්. ඒකෙන් එතකොට පස්වෙනි එක විදිහට වෙනවා මූලික අයිතිවාසිකම් සපුරා ගැනීමට අයිතිය. පස්සේ හයවෙනි එක වෙන වන්දි ලබා ගැනීමට ඇති අයිතිය.
ඊට පස්සේ 7 වෙනි එක වෙනවා පාරිභෝගික අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය. ඊට පස්සේ 8 වෙනි එක තමයි සෞඛ්‍ය සම්පන්න පරිසරයක ජීවත් වීමට අයිතිය ගන්න පුළුවන්. මුලින්ම ජෝන් F කෙනෙඩි 4ක් කිව්වා. ඊට පස්සේ පාරිභෝගික ජාත්‍යන්තර විසින් තවත් 4ක් හඳුන්වා දුන්නා. ඒතකොට සමස්තය 8යි. සමස්තය 8 ගත්තොත් ඉතින් පළවෙනි එක ගත්ත ජෝන් F කෙනෙඩි විසින් හඳුන්වා දීපු 4 මම ඉස්සර කළා. ආරක්ෂණය සලසා ගැනීමට ඇති අයිතිය. දෙවෙනි එක තොරතුරු දැන ගැනීමට ඇති අයිතිය. තුන්වෙනි එක තමයි තෝරා ගැනීමට ඇති අයිතිය. හතරවෙනි එක තමයි සවන් යොමු කර ගැනීමට ඇති අයිතිය. ඊට පස්සේ පස්වෙනි එක විදිහට ගන්න පුළුවන් පාරිභෝගික ජාත්‍යන්තර විසින් හඳුන්වා දීපු එක මූලික අවශ්‍යතා සපුරා ගැනීමට අයිතිය. හයවෙනි එක වන්දි ලබා ගැනීමට අයිතිය. හත්වෙනි එක පාරිභෝගික අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය. අටවෙනි එක තමයි සෞඛ්‍ය සම්පන්න පරිසරයක ජීවත් වීමට ඇති අයිතිය. මේ අට තමයි තියෙන්නේ ගත්තොතින් මේ ජෝන් F කෙනෙඩි සහ පාරිභෝගික ජාත්‍යන්තර විසින් හඳුන්වා දීපු පාරිභෝගික ආරක්ෂණ මූලධර්මයවත් අයිතිවාසිකම් ඊට පස්සේ ගත්තොතින් අපි පාරිභෝගික විතර අපිටත් තියෙනවා වගකීම්. මොනවද වගකීම්? පාරිභෝගික ආරක්ෂණ වගේම අපිටත් වගකීම් තියෙනවා පාරිභෝගිකයෙක් විදියට අපි මොනවද කරන්න ඕනි කියලා. ඒක ගත්තොත් පළවෙනි එක ගත්තොත් විචාරාත්මක දැනුවත්භාවය. විචාරාත්මක දැනුවත්භාවය කියලා ගන්නේ භාණ්ඩ හා සේවාවේ ගුණාත්මක යන මිල පිළිබඳ ප්‍රශ්න කිරීම සහ සෝදීසියෙන් සිටීම. ඒ කියන්නේ අපි දීපු දේ ගන්න නැතුව අපි ඒ ගැන අදහසක් සහ ඒ ගැන ගුණාත්මක භාවය සැලකිල්ලට ගනිමින් භාණ්ඩ හා සේවා මිලදී ගන්නවා. ඊට පස්සේ පාරිසරික දැනුවත්භාවය. පාරිසරික දැනුවත්භාවය කියන අනාගත ස්වභාවික සම්පත් සංරක්ෂණය කිරීම සඳහා අපගේ පාරිභෝගික රටාවේ පරිසරන බලපෑම් පිළිබඳ අවබෝධ කර ගැනීම. ඒ කියන්නේ අපි shopping bag හරි මොකක් හරි අහිතකර දෙයක් භාවිතා කිරීමෙන් පරිසරයට වින බලපෑම පිළිබඳ අවබෝධයෙන් සහ පරිසර දැනුවත් වීම තමයි දෙවෙනි එක විදිහට ගන්න පුළුවන්. පළවෙනි එක ගත්තේ අපි විචාරාත්මක දැනුවත්භාවය. දෙවෙනි එක ගන්නේ පාරිසරික දැනුවත්භාවය. තුන්වෙනි එක තමයි ක්‍රියාකාරී සහභාගීත්වය. ක්‍රියාකාරී සහභාගීත්වය කියලා කියන්නේ යුක්තිය සහගත සහ සාධාරණ ගනුදෙනුවක් සඳහා ක්‍රියා කිරීම සහ පාරිභෝගික අයිතීන් සහ බලය තහවුරු කිරීමේ ක්‍රියාවලිය. ඒ කියන්නේ තමන්ට අසාධාරණයක් වුණොත් ඒ සඳහා නැගී සිටින්න ඕනේ. ඒ කියන්නේ තමන්ගේ වැරදි හරි හානි කරන දෙයක් වුණොත් ඒක සඳහා නැගී සිටීමෙන් කරන්න. මොකද ඒ තමන් නැගී සිටීම තුලින් තව පාර්ශවයකට ඒ සිදුවෙන හානිය අවම කරන්න පුළුවන්. මොකද තමන් වැරද්දක් දැකලා සද්ද නැතුව ඉන්නවා කියන්නේ ඒක ඒ වැරදි කරන පුද්ගලයා දිගින් දිගට මේ වැරද්ද කිරීමට පෙළඹෙන නිසා. හරි. ඊට පස්සේ හතරවෙනි එක තමයි සහයෝගීව එක්සත්ව කටයුතු කිරීම, සමාජය ගැන සැලකිලිමත් වීම තමයි 4 5. හරි. ඒ ටික මම කිව්වේ මේ පාරිභෝගික වගකීම්. අපි පාරිභෝගිකයෙක් විදිහට අපි මොනවද වගකීම් කියලා. වගකීම් මොනවද කියලා. ඊට පස්සේ ගත්තොත් මේ පාරිභෝගික ආරක්ෂණය සඳහා පිටවැදි දේශීය සහ විදේශීය ආයතන. හරි. අපි ගත්ත විදේශීය ආයතන විදිහට ගත්තොත් පාරිභෝගික ජාත්‍යන්තරය. රටවල් 115ක් තියෙනවා. සංගම් 220ක සමාජිකයන් මේකේ ඉන්නවා. ඊට පස්සේ අන්තර්ජාතික ප්‍රමිත ආයතන කියන්නේ ඉන්ටර්නැෂනල් ස්ටෑන්ඩඩ් ඕගනයිසේෂන් ISO කියන බ්‍රෑන්ඩ් එක තමයි අන්තර්ජාතික ප්‍රමිත ආයතන. මේකත් පාරිභෝගික ආරක්ෂණය සඳහා තිබෙන ජාත්‍යන්තර සංවිධානයක්. ඊට පස්සේ එක්සත් ජාතීන්ගේ සංවිධානය United Nations ඕගනයිසේෂන් එක තමයි අනිත් එක. ඒ තුන තමයි අන්තර්ජාතික තියෙන ඒවා. ඊට පස්සේ අපි දේශීය ගත්තොත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියත් දේශීය රාජ්‍ය ආයතනයක්. පාරිභෝගික ආරක්ෂණය සලසන. ඊට පස්සේ පාරිභෝගික කටයුතු පිළිබඳ සභාව. ඊට පස්සේ ශ්‍රී ලංකා අප්‍රමිත ආයතනය ගන්න පුළුවන්. මිනුම් හා ඒකක ප්‍රමිත සේවා දෙපාර්තමේන්තුව. ඊට පස්සේ සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව ගන්න පුළුවන්. ඊට පස්සේ මධ්‍යම පරිසර අධිකාරිය ගන්න පුළුවන්. ඊට පස්සේ ජාතික අන්තරායක ඖෂධ පාලන මණ්ඩලය, ඊට පස්සේ පළාත් පාලන ආයතන, ඊට පස්සේ දිස්ත්‍රික් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වගේ ඒවා ගන්න පුළුවන්. මේ දේශීය වශයෙන් තියෙන පළාත් පාලන දේශීය වශයෙන් තියෙන පාරිභෝගික ආරක්ෂා කරන ආයතන මොනවද කියලා. ඉතින් මම ගත්තොත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සංහිතිය විදිහට ගත්තොත් අපිට ගන්න පුළුවන් මේ පිළිබඳව ගන්න පුළුවන් කරුණු ගොඩක් තියෙනවා.
මොකද මේවා පනත් වගේ ස්ථාපිත කරලා තියෙන ඒ වගේ ගැඹුරු කරුණු මෙන්ම කොහොමද පාරිභෝගිකයා ආරක්ෂණය පිළිබඳව කටයුතු කරන්නේ සහ ඒවට අදාළ නීතිමය ක්‍රියාමාර්ග වගේ දීර්ඝ ලෙස විස්තර කරලා තියෙනවා. ඉතින් අපි මේ උසස් පෙළ විෂය ධාරාවට අදාළව උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයන විෂය අදාළව මොනවාද කරුණු ටිකයි තියෙන්නේ. ඉතින් අපි ගත්තොත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ මූලික කාර්යයන් විදිහට ගත්තොත් තරංකාරී මිලක් වර්ධනය කිරීම. ඊට පස්සේ තරංකාරී කියන්නේ කම්පිටිටිව් ප්‍රයිස් එකකින් තරංකාරී මිලකට භාණ්ඩ ලබා දීමද හැමතිස්සෙම අනවශ්‍ය මිලක් පාරිභෝගිකයාගෙන් ගෙවන්නේ නැහැ. ඉතින් ඒ වගේ පැත්ත ගන්න පුළුවන්. ඊට පස්සේ පාරිභෝගික අධ්‍යාපනය වර්ධනය කිරීම මම කතා කරන්නේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ මූලික කාර්යයන්. පස්සේ වෙළඳපොළ පිළිබඳ පාරිභෝගික දැනුවත් වීම, ඊට පස්සේ පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, වෙළඳපොළ තුල අහිතකර තරංකාරීත්වයක් ඇතිවීම වැළැක්වීම, ඊට පස්සේ වෙළඳපොළ තුල ඒකාධිකාරී තත්ත්වයක් ඇතිවීම වැළැක්වීම, ඊට පස්සේ ව්‍යවසායකත්වය අතර සීමාකාරී ගිවිසුම් පාලනය කිරීම සහ ඒ ඉවත් කිරීම විදිහට ගන්න පුළුවන්. මේ පනතේ 8 වෙනි වගන්තිය අනුව අධිකාරියේ කාර්යයන් 17ක් දැක්වෙනවා. ඒ 17න් ස්වල්පයක් තමයි 8ක් තමයි මම ගත්තේ ඔකටියට හඳුන්වන්න. ඊට පස්සේ අනිත් එක තමයි පාරිභෝගික කටයුතු පිළිබඳ සභාව. මේ සභාව ගත්තොත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනතේ යටතේ පිටව ඇති සභාවේ පාරිභෝගික පැමිණිලි විමර්ශනය කරන මෙම මණ්ඩලයේ නිලධාරීන් 3 දෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ පාරිභෝගික කටයුතු අධිකාරී පනත යටතේ පිටවා ඇති සභාවකි. සභාවේ පාරිභෝගික පැමිණිලි විමර්ශනය කිරීම සඳහා මේ මණ්ඩලය 30 දෙනෙකින් යුතු සමන්විතව හදලා තියෙනවා. කියන්නේ සංචිතේ සමන් වෙනවා. ඒකේ පළවෙනි එක්කෙනා කියන්නේ නීති ශේෂ්ත්‍රය පිළිබඳව වාණිජ්‍ය නීති ශේෂ්ත්‍රය පිළිබඳව දැනුම තියෙන එක්කෙනෙක්. දෙවෙනි එක්කෙනා කළමනාකරණ ශේෂ්ත්‍රය පිළිබඳ පුළුල් පළපුරුද්දක් තියෙන එක්කෙනෙක්. තුන්වෙනි එක තමයි වෙළඳපොළ පිළිගත් පාරිභෝගික කටයුතු පුළුල් පළපුරුද්දක් ඇති අර්ථ ශේෂ්ත්‍රයේ තමා ගන්නෙ. මේ තුන් දෙනා තමා ගන්නෙ මේ පාරිභෝගික කටයුතු සභාවේ මොනවද කටයුතු සභාවේ සංයුතිය විදියට. ඊට පස්සේ ගන්න පුළුවන් පාරිභෝගික කටයුතු පිළිබඳ සභාවේ කාර්යයන් විදියට ගන්න පුළුවන් තරඟ විරෝධී චර්යාවන් පිළිබඳ විමර්ශන කටයුතු කිරීම, සභාව වෙත යොමුන පැමිණිලි විභාග කිරීම ගන්න පුළුවන්. ඊට පස්සේ මේ ටික ගත්තොතින් ප්‍රධාන ඒ ටික තමයි තියෙන්නේ ප්‍රධාන සභාව විදියට. තව මේ අන 50 ටිකක් තියෙනවා. ඒ ටික කැමති නම් ලියා ගන්න පුළුවන්. 2003 අංක 9 දන්න පාරිභෝගික කටයුතු අධිකාරී පනත ප්‍රධාන අන 50 මේකට තියෙන. ඊට පස්සේ මම මේ කතා කරන ප්‍රධාන පාරිභෝගික ආරක්ෂණ පනත් ගැන. පළවෙනි එක තමයි 2003 අංක 9 දන්න පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනත. දෙවෙනි එක තමයි 1980 අංක 26 දන්න ආහාර පනත. තුන්වෙනි පනත තමයි 1995 අංක 35 දන්න මිනුම් ඒකක ප්‍රතිපත්ති සහ සේවා පනත. ඊට පස්සේ ගන්න පුළුවන් 1980 අංක 27 දන්න විලෝම උපකරණ සහ ඖෂධ පනත. ඊට පස්සේ ගන්න පුළුවන් 1984 අංක 6 දන්න ශ්‍රී ලංකා මිනුම් ආයතන ප්‍රමිතිය. ඊට පස්සේ 1980 අංක 47 දන්න ජාතික පරිසරයේ පනත ගන්න පුළුවන්. මේ පනත් 6 ප්‍රධාන පාරිභෝගික ආරක්ෂක පනත් විදියට. මේ ඉතින් මේ ටික ගන්න පුළුවන්. ඊට පස්සේ අපි යමු ඊළඟ කොටසට. ඊළඟ කොටස විදියට ගත්තොත් ඊළඟ කොටස විදියට ගත්තොත් අපිට ගන්න පුළුවන් මොනවද? ශ්‍රී ලංකා ප්‍රමිත ආයතනය. ප්‍රමිත ආයතනය පිළිබඳව අපි කතා කරන්න පුළුවන්. ප්‍රමිත ආයතනය කියන්නේ මොකක්ද? ප්‍රමිත ආයතනය මගෙන් සිදුවන කාර්යයන් මොනවද කියලා. අපි ප්‍රමිත ආයතනය ගත්තොත් ප්‍රමිත ආයතනය කියන්නේ ශ්‍රී ලංකා ප්‍රමිතකරණය පිළිබඳ ප්‍රචලිත කිරීම සහ කර්මාන්තාශ්‍රිත ක්ෂේත්‍රයන් තත්ත්ව කළමනාකරණය ප්‍රවර්ධනය කිරීම සඳහා පිටව ඇති ජාතික ආයතනය තමයි ශ්‍රී ලංකා ප්‍රමිත ආයතනය කියන්නේ. ශ්‍රී ලංකන් ස්ටෑන්ඩඩ් ඉන්ස්ටිටියුට් තමයි SLSI කියන්නේ. ශ්‍රී ලංකා අයිකියෝත්‍ය නිර්වචනයේ ශ්‍රී ලංකාවේ ප්‍රමිතකරණ කටයුතු ප්‍රචලිත කිරීම සහ කර්මාන්ත ආශ්‍රිත ක්ෂේත්‍රයන්හි තත්ත්ව කළමනාකරණය ප්‍රවර්ධනය කිරීම සඳහා පිටව ඇති ජාතික ආයතනය තමයි මේ ශ්‍රී ලංකා ප්‍රමිත ආයතනය කියලා කියන්නේ. ඉතින් මේකේ ගත්තොත් මේක අරමුණු තමයි පළවෙනි අරමුණ විතර ගන්නම ප්‍රමිත ආයතන අරමුණු නිෂ්පාදන ක්‍රියාවලියේ සැකසීම නිෂ්පාදන ක්‍රියාවලිය හා සැකසීම පිළිබඳ ජාතික ජාත්‍යන්තර මෙන්ම අන්තර්ජාතික පදනම් මත ප්‍රමිත පිළියෙල කිරීම, කාර්මික හා වාණිජ්‍ය ශේෂ්ත්‍රයන්ගේ ප්‍රමිතකරණය සහ
තත්ත්ව කළමනාකරණය ප්‍රවර්ධනය කිරීම, ප්‍රමිතකරණය හා තත්ත්ව පාලනය ව්‍යාපෘති කිරීම, ව්‍යාපෘති අයිකෝදින් ප්‍රමිතකරණය සහ තත්ත්ව පාලන ව්‍යාප්ත කිරීම සහ සඳහා රසායනාගාර හා පුස්තකාල පාසුකම් සේවා සැපීම. ඊට පස්සේ දේශීය නිෂ්පාදන මෙන්ම ආනයන කරන ලද භාණ්ඩ ප්‍රමිත අනුකූල දේ පරීක්ෂා කිරීම වගේ ඒවා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ මම දානවා මේ ගුරුවත් පොතක් දානවා. මගේ ගෲප්ස් වල ගිහලා බලන්න පුළුවන්. ගුරුවත් පොතේ මේ ඔක්කොම කරුණු තියෙනවා. ඉතින් එතනින් මම හිතනවා ඔයා ටියුට් එකක් ඕන. එතනින් ඔක්කොම නෝට්ස් ටික එතන තියෙනවා. මේ පිළිබඳව ඒ ටික එතනින් ගන්න පුළුවන්. ඊට පස්සේ ගත්තොත් ප්‍රමිත ආයතනයේ කාර්යභාරය විදියට ගත්ත ශ්‍රී ලංකා ප්‍රමිත ආයතනයේ කාර්යභාරය අරමුණට යදා මම කලින් කිව්වේ. ඊට පස්සේ ප්‍රමිත ආයතනයේ කාර්යභාරය ගත්තොත් ප්‍රමිත සංවර්ධනයේ සම්පාදනය පළවෙනි එක. ඊට පස්සේ දෙවෙනි එක තමයි නිෂ්පාදන සාතික කිරීම, SLS ලාංඡන, ඒ වගේම බල ශක්ති, ඒ වගේම තේ සාතික නිකුත් කිරීම, මිනුම් කරන විද්‍යාව, ඊට පස්සේ තොරතුරු සේවා සැපයීම, පූර්ණ අවස්ථා සැලසීම, තත්ත්ව පද්ධති සාතික කිරීම යන ආදී ඒවා ගන්න පුළුවන්. මේ මොනවද ප්‍රමිත ආයතනයේ කාර්යභාරයන් විදියට. හරි. ඊට පස්සේ ගත්තොත් ප්‍රමිත ආයතනයන් මගින් කොහොමද ප්‍රතිලාභ මොනවද කියලා ගත්තොත් ඔවුන්ගේ ප්‍රමිත මගින් මිනිස්සුන්ට තේරීමක් ගන්න පුළුවන්. ආ ප්‍රමිතයක් තිබුණා, SLS තිබුණොත් මේ ප්‍රොඩක්ට් එක හොඳයි, මේ නිෂ්පාදනය හොඳයි කියලා අපිට ගුණාත්මක භාවයත් තහවුරු කරගන්න පුළුවන්. ඊට පස්සේ නාස්‍ය සහ අපතේයාවම කරගන්න පුළුවන්. ඊට පස්සේ රජයේ පාරිභෝගික ආරක්ෂණය වෙනවා. පාරිභෝගික සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැගෙනවා. පාරිභෝගික දැනුම වර්ධනය වෙනවා. ඉතින් ඒව ගන්න පුළුවන් ප්‍රමිත ආයතනයෙන් ලැබෙන ප්‍රතිලාභ විදියට. ඊට පස්සේ විදියට ගත්තොත් ප්‍රමිතකරණය කියලා කිව්වොත් ඒකේ නිර්වචනයක් විදියට ගත්තොත් විද්‍යාව, තාක්ෂණය සහ ආර්ථික යන ශේෂ්ත්‍රයන්හි හට ගන්නා ප්‍රශ්න සඳහා නැවත නැවතත් යෙදීමට හැකි යෝජිත යෝග්‍යතාමය විසඳුම් පිළියෙල කිරීම මින් අදහස් වෙනවා. ආයි කිව්වොත් විද්‍යාව, තාක්ෂණය සහ ආර්ථික යන ශේෂ්ත්‍රයන්හි හට ගන්නා ප්‍රශ්න සඳහා නැවත නැවතත් යෙදිය හැකි යෝග්‍යතම විසඳුම් ක්‍රියාපිළිවෙල මින් අදහස් වෙනවා. ප්‍රමිතකරණය නිර්වචනය කරොත් එහෙමයි. ප්‍රමිත සකස් කිරීම, නිකුත් කිරීම සහ ප්‍රමිත ක්‍රියාත්මක කිරීම මේ ප්‍රධාන අංගය වෙනවා. ප්‍රමිත සකස් කිරීම, නිකුත් කිරීම සහ ක්‍රියාත්මක කිරීම තමයි මේ ප්‍රධාන අංශය වෙන්නේ. ඊළඟ අනිත් එක තමයි ප්‍රමිතකරණයේ අරමුණු ගත්තොත් රටක සමස්ත ආර්ථික වර්ධනයේ ප්‍රමිතකරණයේ අරමුණක්. ඊට පස්සේ පාරිභෝගික ආරක්ෂණය කිරීම ප්‍රමිතකරණයේ අරමුණක්. ඊට පස්සේ පාරිභෝගික සෞඛ්‍ය ආරක්ෂණය කිරීම ප්‍රමිතකරණයේ අරමුණක්. ඒ වගේම ඒ වගේ තමයි ගන්න පුළුවන් ප්‍රමිතකරණයේ අරමුණු විදියට. ඊට පස්සේ ප්‍රමිත විවිධ මට්ටම් තියෙනවා. ප්‍රමිතකරණයේ වගේ විවිධ මට්ටම් තියෙනවා. විවිධ මට්ටම් ගත්තොත් පෞද්ගලික ප්‍රමිත කියනවා. ඒ කියන්නේ පෞද්ගලික ප්‍රමිත විදියට ගත්තොත් පෞද්ගලික ප්‍රමිත තියෙනවා. ඊට පස්සේ සංගම් ප්‍රමිත තියෙනවා. ඊට පස්සේ කර්මාන්තර ප්‍රමිත තියෙනවා. ඊට පස්සේ ජාතික ප්‍රමිත තියෙනවා. කලාපීය ප්‍රමිත තියෙනවා. අන්තර්ජාතික ප්‍රමිත තියෙනවා. මේ විදිය තමයි ප්‍රමිත විවිධ මට්ටම් තියෙන්නේ. ඒ ටික ගන්න පුළුවන් අපේ විවිධ මට්ටම් පිළිබඳව. ඊට පස්සේ ඊළඟ වැදගත්ම කාරණයකට එන්න පුළුවන් මොකද්ද මේ විවිධ ප්‍රමිත ආයතනයකින් පිටව ඇති කරන විවිධ ප්‍රමිත වර්ග. මෙතන ප්‍රමිත වර්ග 9ක් ගැන කතා කරනවා. මේවා 9ක් නෙමෙයි 13ක් ගැන කතා කරනවා. ඉතින් 13ම ඉතාමත් වැදගත් 13 මේවා නිතර අහන්නේ තියෙනවා. ඊට පස්සේ SLS භාණ්ඩ සහතිකකරණය මම මේ කතා කරන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රමිත ආයතන ක්‍රියාත්මක කරන ප්‍රමිත වර්ග. SLS පළවෙනි එක තමයි SLS භාණ්ඩ සහතිකකරණය. මේකෙදි වෙන්නේ මෙය ශ්‍රී ලංකාවේ ශ්‍රී ලංකන් ස්ටෑන්ඩඩ් තමයි මේකේ තේරුම SLS කියන්නේ. ඊට පස්සේ ISO 9001/2008 ප්‍රමිතියෙන් කියන්නේ තත්ත්ව කළමනාකරණ පිළිබඳ පද්ධති සහතිකකරණය. ඊට පස්සේ ISO 14001/2007 ප්‍රමිතියෙන් කියන්නේ පරිසර කළමනාකරණ පද්ධති සහතිකකරණය. ඊට පස්සේ ISO 20000/2005 කියන්නේ ආහාර ආරක්ෂණ කළමනාකරණ පද්ධතිය. ඊට පස්සේ HACCP සහතිකකරණය කියන්නේ
උපද්‍රව්‍ය විශ්ලේෂණය හා අවධි පාලනයේ අවස්ථා යන්න මෙහි අදහස් වෙනවා. අනිත් එක තමයි OHSAS ඒ කියන්නේ 18/01/2007 වෘත්තීය සෞඛ්‍ය හා වෘත්තීය සුරක්ෂිතතාව කළමනා කිරීම පද්ධති සහතිකරණය. අය ගත්තොතින් වෘත්තීය සෞඛ්‍ය සහ සුරක්ෂිතතාව කළමනා කරන පද්ධති සහතිකරණය තමයි මේ OHSAS කියන්නේ. ගත්තොතින් OHSAS 18/01/2007 සහතිකරණය තමයි මේ වෘත්තීය සෞඛ්‍ය සහ වෘත්තීය සෞඛ්‍ය සහ සුරක්ෂිතතාව කළමනා කිරීම පද්ධති සහතිකරණය. එසේ 8000 ප්‍රමිතිය කියන්නේ සමාජ වගකීම් සහතිකරණය. මේක අපිට කතා කරා අපි සමාජ වගකීම් පාඩමේ තිබුණා. GMP සාධිකරණය කියන්නේ යහපත් නිෂ්පාදන පරිචය සඳහා වූ සාධිකරණය good manufacturing practice තමා GMP කියන්නේ. ඊට පස්සේ ශක්ති බල ශක්ති කාර්යක්ෂමතා ලේබලය කියන්නේ විදුලි බල පරිභෝජනයේ කාර්යක්ෂමතා ගණනය කරන්න පුළුවන් ලේබලයක්. පස්සේ ISO ඊට තේ නිපැයුම් සහතිකරණය කියන්නේ PCST උසස් ප්‍රමිතියෙන් යුත් තේ නිෂ්පාදනය කිරීම සහ දිරිගැන්වීමේ අරමුණින් හඳුන්වා දී භාණ්ඩ සහතිකරණය. ඊට පස්සේ ISO 50001 සහතිකරණය වෙන්නේ බල ශක්ති කළමනාකරණය පද්ධති සහ පිරිනමන අන්තර්ජාතික ප්‍රමිතිය. අනිත් එක තමයි සුපිරි වෙළඳසැල් කළමනාකරණ සාතිකරණ පටිපාටිය තමයි සුපිරි වෙළඳසැල් කළමනාකරණය සඳහා පිරිනමන ප්‍රමිතිය. ඊට පස්සේ කාබනික කෘෂිකර්ම ක්‍රියාවලි පද්ධතිකරණයේදී වෙන්නේ කාබනික කෘෂිකර්ම නිෂ්පාදනය සඳහා පිරිනමන ප්‍රමිති තමයි මේ ප්‍රමිති 13 විතර ගන්න ඕනේ. ඉතින් මම මුලින් කියපු ප්‍රමිති 10 ගැන වැඩි අවබෝධයක් සිටින මොකද ඒවා නිතර අහන්න පුළුවන් ඒවා. ඊට පස්සේ SLS භාණ්ඩ සහතිකරණයේදී වෙන්නේ ශ්‍රී ලංකා ප්‍රමිත ආයතනය විසින් නිකුත් කර ඇති ප්‍රමිතයට අනුකූල භාණ්ඩ නිෂ්පාදනය කර ඇති බවට මේ ආයතනය මගින් නිකුත් කරන සහතිකය තමයි මේ SLS කියන්නේ. ශ්‍රී ලංකන් ස්ටෑන්ඩඩ් කියන එක තමයි SLS ලාංඡනයේ තියෙන්නේ. SL ලාංඡනය සිය නිෂ්පාදනයට ලබාගෙන නිෂ්පාදකයෙකු විසින් සපුරා ඇති ගුණාංග තියෙන මොකද සියලුම එක්කෙනෙක්ට සියලුම නිෂ්පාදනය ගන්න බෑ. මේවා SL ලාංඡනය ගන්න නම් ඔයා මේ කරුණු සපුරලා තියෙන්න ඕනේ. පළවෙනි එක ගත්තොත් මම 12ක් තියෙනවා. ඒ 12 කියාගෙන ගියොත් නිවැරදි කළමනාකරණ ක්‍රමයක් තියෙන්න ඕනේ. වඩා හොඳ තත්ත්ව පාලන ක්‍රමයක් තියෙන්න ඕනේ. හොඳ මිලදී ගැනීමේ ක්‍රමයක් තියෙන්න ඕනේ. ක්‍රියාවලි පාලන ක්‍රමයක් තියෙන්න ඕනේ. ක්‍රියාඵල පාලන ක්‍රමයක් තියෙන්න ඕනේ. නිවැරදි සුපරීක්ෂණය හා පරීක්ෂණ ක්‍රියාවලි ක්‍රමයක් තියෙන්න ඕනේ. පරීක්ෂණ මිනුම් සහ පරීක්ෂණ උපකරණ ක්‍රමානුකූලව පාලනය වෙන්න ඕනේ. පරීක්ෂණ කිරීම සහ පරීක්ෂණ අවස්ථාව ඊට පස්සේ අනුකූල නොවන භාණ්ඩ පාලනය ඊට පස්සේ භාණ්ඩ පරිහරණය ගබඩා කිරීම ඇසිරීම සංරක්ෂණය හා බෙදා ගැනීම කටයුතු නිවැරදිව ක්‍රමවත්ව වෙන්න ඕනේ. ඊට පස්සේ තත්ත්ව පාලනය වාර්තාව පවත්වාගෙන යාම අභ්‍යන්තර තත්ත්ව විගණනය ක්‍රමවත් පැවතීම නිවැරදි පුහුණු ක්‍රියාවලියක් සහ ක්‍රමයක් පවත්වන නිවැරදි පුහුණු කිරීමේ ක්‍රමවත් වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ. මේ 12 තමයි තියෙන්නේ. මේ SL ලාංඡනයක් ගන්න නම් SLS එක ගන්න නම් නිෂ්පාදකයා විසින් ගන්න පුළුවන් නිෂ්පාදනය විසින් සපුරා යුතු ගුණාංග මොනවද කියලා. ඊට පස්සේ 9001 2008 ප්‍රමිතිය ගැන මම කතා කරා. ඒකෙදි කියන ආයතන තත්ත්ව කළමනාකරණ පද්ධති පිළිබඳ සහතික කර ඇති ජාත්‍යන්තර ප්‍රමිතිය තමයි මේකෙදි කියන්නේ. ආයතන තත්ත්ව කළමනාකරණය පිළිබඳව භාණ්ඩ සේවා නිර්මාණය සංවර්ධන නිෂ්පාදන ස්ථාපිත කිරීම හා සේවා සම්බන්ධ සංයුක්ත තත්ත්ව ස්ථාපිත කිරීම ISO 9001 9002 9003 ප්‍රමිත තුනම එකතු කරලා සකස් කරලා තියෙන ප්‍රමිතිය මෙයයි. 9001 9002 9003 ප්‍රමිති තුනම එකතු කරලා තියෙන ප්‍රමිතිය තමයි 9001 2008 ප්‍රමිතිය. තත්ත්ව කළමනාකරණ පද්ධති සහතිකරණය තමයි මේකෙදි කියන්නේ. ISO 9000 ගැන මම කතා කරා.
ඊට පස්සේ කතා කරමු 14 මේක ගොඩාක්ම ගහන එකක් 14 2004 පරිසර කළමනාකරණ පිළිබඳ පද්ධති සාධිකරණය. ඒ කියන්නේ මේ කාර්මික අපද්‍රව්‍ය ආම කරන ආකාරයෙන් කීමට ආල්මුණින් පිටව ඇති එකක් මේක. ඊට පස්සේ ගත්තා IS 20000 2005 කියන්නේ ආහාර ආරක්ෂණ කළමනාකරණ පද්ධති සඳහා ඇති අන්තර්ජාතික ප්‍රමිතිය. අපි ඊළඟ ප්‍රමිතියට ගියොත් ගන්න පුළුවන් 50001 2011 ප්‍රමිතිය බලශක්ති කළමනාකරණ පද්ධති සඳහා පින්නම අන්තර්ජාතික සහතිකය. ඊට පස්සේ ගත්තොත් ISO 20001 2005 ප්‍රමිතිය ගත්තොත් තොරතුරු ආරක්ෂා කළමනාකරණ පද්ධති සහතිකරණය. ඊට පස්සේ ගත්තොත් HACCP සහතිකරණය උපද්‍රව විශ්ලේෂණ සහ අවදි පාලන අවස්ථා පිළිබඳ තමා මේකෙන් හඳුන්වා දෙන්නේ. ඊළඟ තමයි GMP සාධිකරණය. එය නැත්නම් good manufacturing practice යහපත් නිෂ්පාදන පරිචය සඳහා වූ ආර්ථිකතා මේදී කියලා තියෙන්නේ. ඊපස්සේ ඉස්සෙල්ලත් කිව්වා OH SAS 18001 2007 ප්‍රමිතිය. මේකේ වෘත්තීය සෞඛ්‍ය ආරක්ෂා සහ සුරක්ෂිතතාව කළමනාකරණය පිළිබඳ පද්ධති සාධිකරණය. ඊට පස්සේ SA 8000 ප්‍රමිතිය. මේ ගැන මම මොනවාද සමාජ වගකීම් පිළිබඳ කිව්වා. සමාජ වගකීම් පිළිබඳ සාධිකරණය තමයි මේක වෙන්නේ. ඊපස්සේ ශක්තින් කාර්යක්ෂමතා ලේබලේදී වෙන්නේ අර CFL බල්බලනේ මොකටද දැකලා ඇති ඒසුම්සල තියෙනවා විදුලි බල පරිභෝජනයේ කාර්යක්ෂමතාව උපකරණ සඳහා ලබා දෙන ලේබලය. ඊට පස්සේ ඒ ටික තමයි තියෙන්නේ. අනිත් 50 දැන් මූලික වශයෙන් ඒ ටික තමයි නිතර අහලා තියෙන්නේ. ඉතින් මම හිතනවා ඔය කට්ටියට මේ පාරිභෝගික ආරක්ෂණය කියන පාඩම නිවැරදි ආකාරයෙන් තේරෙන්නේ නැති කියලා. ඒ කවුරු හරි කියනවා නම් කියනවා මේක වේග වැඩි හෝ මේක මොකක්ද තේරුන්නේ නැහැ කියලා හෝ වේග වැඩි කියලා කියනවනේ ඒ කට්ටියට තියෙන හොඳ විසඳුම නැවත නැවත අහන්න පුළුවන්. ගොඩාක්ම මම හොඳ මේ ඔය කට්ටිය හොඳටම මේ එකපාරක් අහන එකේ මම හිතන්නේ සාර්ථක කියලා. මොකද මමත් අධ්‍යයනය කරද්දී මම නැවත අහන්නේ තමයි ඒක දාන ශක්තිය වැඩි වෙන්නේ. ඉතින් මම කොට යෝජනා කරනවා මේක නැවත අහන්න, නැවත අදාළ කරුණු ලියා ගන්න. ඉතින් දිගින් දිගටම දැන්නමත් අපේ වීඩියෝස් ඔක්කොම අප්ලෝඩ් කරලා ඉවරයි. මුළු සිලබස් එකම BS වලට අදාළව ඔයාලට බලන්න පුළුවන් ගිහිල්ලා මගේ channel එකේ playlist වල වෙනම තියෙන ඔක්කොම හැම පාඩමකට හැම topic එකක්ම ගැන කතා කරලා ඉතින් හොඳටම පාඩම් කරන්න මේ ටික උපරිම ප්‍රයෝජන ගන්න ඔක්කොටම සුබ දවසක්. මම මේට අදාළ links සහ group වල link ඔක්කොම description එකේ දානවා. ඒක බලන්න පුළුවන්. ඔක්කොටම සුබ දවසක්. channel එක subscribe කරන්න, share කරන්න. Thank you.